දැන් අපි ඊයේ කතා කරා තාපයේ පාඩමේ සිද්ධාන්ත ටික. අද අපිට එතන ඉඳන් කතා කරන්න තියෙන්නේ තාපය ආශ්‍රිත ගණනය කිරීම කොටස. හරි? අපි අද එතන ඉඳන් බලමු. තමයි දැන් අපි ඉස්සෙල්ලාම බලමු අපි කතා කරා උෂ්ණත්වයේ මනින අන්තර්ජාතික ඒකකයේ කෙල්වින් කියලා. ඒකට අපේ විද්‍යාගාරවල තියෙන උෂ්ණත්ව මානවල භාවිතා වෙන ඒකකය සෙල්සියස් අංශක. ඒකට අපි ඉස්සෙල්ලාම බලමු මේ සෙල්සියස් අංශක සහ කෙල්වින් උෂ්ණත්ව පරිමාණ අතර තියෙන සම්බන්ධතාවය මොකක්ද කියලා. හරි ඉස්සරලාම් බලමු අපි මේ පරිමාණ අතර තියෙන සම්බන්ධතාවය මොකක්ද කියලා. මොකද අපිට පරිවර්තනය කරන්න වෙනවා සෙල්සියස් අංශක කෙල්වින් වලට කෙල්වින් සෙල්සියස් අංශක වලට. ඒ නිසා අපි මේ සම්බන්ධතාවය දැනගෙන ඉන්න ඕනේ. හොඳයි. එතකොට සෙල්සියස් බිඳුව බලන්න සෙල්සියස් අංශක බිඳුව කෙල්වින් වලින් ගත්තොත් එහෙම 273යි වලේ සම්බන්ධය දකින්න. මේ කෙල්වින් බිඳුව කියන අගේ අපි කියනවා නිරපේක්ෂ ශුන්‍ය කියලා. කෙල්වින් බිඳුව කියන අගයට කියනවා නිරපේක්ෂ ශුන්‍ය කියලා. අපි 6 පන්තියේදීත් මේක කතා කරලා තියෙනවා. නිරපේක්ෂ ශුන්‍ය. එතකොට ඒකේ අගේ බලන්න සෙල්සියස් වලට පරිවර්තනය කරොත් එහෙම -273.16යි. සෙල්සියස් අංශක බිඳුවයි කියනකොට කෙල්වින් 273.16යි. ඊළඟට සෙල්සියස් අංශක 100 ජලයේ නටන උෂ්ණත්වය ඒක කෙල්වින් වලින් ගත්තොත් එහෙම 373.16යි. ඔයාලට මේ සම්බන්ධතාවය දැක්කහම පේනවා අපිට සෙල්සියස් අංශක ගාන කෙල්වින් බවට හරවන්න ඕන නම් 273ක් එකතු කරන්න ඕනේ. මේක දැන් 0.16යි කියලා තියෙනෝනේ. අපි ගණන් හදනකොට මේ 0.16 නොසලකා හැරලා 273ක් විතරයි එකතු කරන්න. එහෙනම් සෙල්සියස් ගානක් කෙල්වින් බවට හරවන්න 273ක් එකතු කරන්න ඕනේ. කෙල්වින් ගානක් සෙල්සියස් බවට හරවන්න නම් 273ක් අඩු කරන්න ඕනේ. ඔයාලා මේ සම්බන්ධතාවයේ බලපුවහම ඒක පැහැදිලිව පේනවා. හරි? මොකද කරන්න ඕනේ කියලා. එහෙනම් අපි දැන් ඔයාලා මේව සටහන් තියාගන්නවනේ නේද? අපි බලමු මේ ගණන් ටිකක් හදලා. හරි? දැන් බලන්න සෙල්සියස් වලින් දී ඇති අගයක් කෙල්වින් වලින් දක්වන්න 273ක් එකතු කරන්න ඕනේ. කෙල්වින් වලින් දී ඇති අගයක් සෙල්සියස් වලින් දක්වන්න 273ක් අඩු කරන්න ඕනේ. හරි. දැන් බලන්නකො උදාහරණ ගානක් හදලා තියෙනවා. සෙල්සියස් අංශක වලින් දී ඇති සෙල්සියස් 27 කෙල්වින් කරන්න 273ක් එකතු කරලා 24 273ක් එකතු කරපුවාම 300යි. ඊළඟට කෙල්වින් වලින් දීලා තියෙන 373යි k කියනගේ සෙල්සියස් අංශක වලින් දක්වන්න 273ක් අඩු කරලා. එතකොට 100යි. මතක තියාගන්න ළමයි අපි ෆැරන්හයිට් සෙල්සියස් දානකොට අංශක දානවානේ. කෙල්වින් වලදී ඒ අංශක ලකුණ දාන්නේ නෑ. මතක තියාගන්න ඒක. කෙල්වින් වලට k විතරයි පාවිච්චි කරන්නේ. හරි. දැන් ඔයාලා දකිනවා ගණන් ටික. නේද? හදමු නේද මේ ගණන් ටික පොඩි කාලයක් අරගෙන විනාඩියක් දෙකක් වගේ කාලයක් අරගෙන හදමු මේ ගණන් ටික. නේද? හදලා ඉවරන. දැන් හැමෝම ඉවර ඇති කියලා මම හිතනවා. අපි එහෙනම් බලමු පුතේ උත්තරේ. හොඳයි ඉස්සෙල්ලාම කියන්න බලන්න සෙල්සියස් අංශක 100 කෙල්වින් වලින් දක්වපුවම උත්තරය කීයද? සඳුනි කියන්න පුතේ. 373යි කෙල්වින්. 373යි කෙල්වින්. අපි 273ක් එකතු කරන්නයි ඕනේ. එතකොට උත්තරය 373යි. එහෙනම් සෙල්සියස් අංශක 127 කෙල්වින් වලට හරවපුවාම කෙල්වින් 400. කෙල්වින් 400යි. කෙල්වින් 400යි. 57 කෙල්වින් කරපුවාම කෙල්වින් 330යි. කෙල්වින් 330යි. හරි. සෙල්සියස් අංශක 120 කෙල්වින් කරපුවාම කියන්න සඳුනි 393 කෙල්වින්. ඔව් කෙල්වින් 393යි. හරි හොඳයි ඈ.
අපි බලමු කෙල්වින් වලින් දීලා තියෙන එක සෙල්සියස් අංශක කරපුවාම කෙල්වින් 0 සෙල්සියස් අංශක නම් ඍණ 273 කෙල්වින් මොකක්ද ඒකකය? සෙල්සියස් අංශක ඍණ 273යි සෙල්සියස් අංශක. අපි ඒක දැක්ක අර පරිමාණය නේද? ඍණ 273යි සෙල්සියස් අංශක. හරි. හදාගන්න පුතේ ඔයාලා කිව්වේ කෙල්වින් 273 කියන එක සෙල්සියස් අංශක නම් සෙල්සියස් අංශක බිඳුවයි. බිඳුවයි සෙල්සියස් අංශක බිඳුවයි. කෙල්වින් 573 සෙල්සියස් අංශක වලින් සෙල්සියස් අංශක 300යි සෙල්සියස් අංශක 300යි. කෙල්වින් 373 කීයද සෙල්සියස් අංශක වලින්? 100යි සෙල්සියස් අංශක 100යි. හොඳයි. ඔයාලා ඔක්කොමලා හොඳයි මම හිතනවා හැමෝම මේක තේරුම් ගන්න ඇති කියලා සරල දෙයක්. ඔය පරිවර්තනය කරන්න නෝ දැන් ඔයාලා ඔය චූටි දෙයක් කියලා හිතුවට සමහරවල් සාමාන්‍ය පෙළ විභාගෙටත් ඕකෙන් ප්‍රශ්නයක් එන්න පුළුවන්. නොසලකා හරින්න එපා ඒ නිසා පොඩි දේ වුණාට මතක තියාගන්න. හරි. දැන් ඊට පස්සේ අපි බලමු වස්තුවක තාපදාරිතාව. වස්තුවක තාපදාරිතාව සෙවීම කියන එක. හරි. මොකද්ද මේ වස්තුවක තාපදාරිතාව කියන එකෙන් අදහස් කරන්නේ? යම් වස්තුවක උෂ්ණත්වය ඒකක එකකින් වැඩි කිරීම සඳහා සැපිය යුතු තාප ප්‍රමාණය තමයි වස්තුවක තාපදාරිතාව කියලා කියන්නේ. යම් වස්තුවක උෂ්ණත්වය ඒකක එකකින් වැඩි කිරීම සඳහා සැපිය යුතු තාප ප්‍රමාණය. මේකේ ඒකකය කෙල්විනයට ජූල් වලින් දක්වනවා. කෙල්විනයට ජූල් වලින්. උදාහරණයක් ගත්තොත් එහෙම අපිට මේ උෂ්ණත්වයේ ඒකක එකකින් කියන එක ගන්න පුළුවන්. කෙල්වින් එකකින් කියලා ගන්නත් පුළුවන්. නැත්නම් සෙල්සියස් අංශකයකින් කියලා ගන්නත් පුළුවන්. මොකද අපි පාවිච්චි කරන එකකේ සෙල්සියස් අංශකනේ. එතකොට මේ තාපදාරිතාව රඳා පවතින සාධක ගැන කතා කරොත් එහෙම සාදා ඇති ද්‍රව්‍ය මත තාපදාරිතාවේ වස්තුව සාදා ඇති ද්‍රව්‍ය මත තාපදාරිතාව රඳා පවතිනවා. ඒ වගේම වස්තුවේ ස්කන්ධය මත තාපදාරිතාව රඳා පවතිනවා. දැන් බලන්නකො. මෙතන තියෙනවා එකම ද්‍රව්‍යයේ වෙනස් ස්කන්ධ දෙකක් ඔයාලා දකිනවා. එතකොට ඔය දෙකේ තාපදාරිතා වෙනස්. ඊළඟට වෙනස් ද්‍රව්‍යවල සමාන ස්කන්ධ ගත්තත් ඒ වගේ තාපදාරිතා වෙනස්. ඊළඟට විශිෂ්ට තාපදාරිතාව කියන්නේ මොකක්ද? යම් ද්‍රව්‍යයක ඒකක ස්කන්ධයක උෂ්ණත්වය ඒකක එකකින් වැඩි කිරීමට ලබා දිය යුතු තාප ප්‍රමාණය. අරට වඩා චූටි වෙනසක්. යම් ද්‍රව්‍යයක ඒකක ස්කන්ධයක උෂ්ණත්වය ඒකක එකකින් වැඩි කිරීමට ලබා දිය යුතු තාප ප්‍රමාණය. මේ ඒකක ස්කන්ධයක් කියන එක අපිට කිලෝග්‍රෑම් එකක් කියලා ගන්න පුළුවන්. ඒ උෂ්ණත්වයේ ඒකක එකක් කියන එකට කෙල්වින් එකක් එහෙම නැත්නම් සෙල්සියස් අංශකයක් කියලා ගන්න පුළුවන්. මේ විශිෂ්ට තාපදාරිතාව පුතේ මේ ඔයාලා අර්ථ දැක්වීම පාඩම් කරගන්නකොට හරියට නිවැරදිම අර්ථ දැක්වීම පාඩම් කරගන්න මම හැම වෙලාවෙම කියනවනේ අර්ථ දැක්වීම කරනකොට නිවැරදිම අර්ථ දැක්වීම හරියටම පාඩම් කරගන්න ඕනි. හරි. බලමු අපි වස්තුවක තාපදාරිතාව හොයන්නේ කොහොමද කියලා. තාපදාරිතාවට අපි සමීකරණයක් ලියනවා ස්කන්ධය ගුණ කිරීම විශිෂ්ට තාපදාරිතාව. ස්කන්ධය ගුණ කිරීම විශිෂ්ට තාපදාරිතාව. අපි තාපදාරිතාව කියන එක කැපිටල් C වලින් සංකේතවත් කරනවා. ස්කන්ධයට අපි සිම්පල් M පාවිච්චි කරනවා. විශිෂ්ට තාපදාරිතාවට සිම්පල් C පාවිච්චි කරනවා. එතකොට එහෙනම් C සමානයි MC කියන සමීකරණය ලැබෙනවා. එතකොට තාපදාරිතාවේ ඒකකේ කෙල්විනයට ජූල්. කෙල්විනයට ජූල්. විශිෂ්ට තාපදාරිතාවේ ඒකකේ කෙල්විනයට කිලෝග්‍රෑමයට ජූල්. කෙල්විනයට කිලෝග්‍රෑමයට ජූල්. එතකොට මේ විශිෂ්ට තාපදාරිතාව කියන එක ද්‍රව්‍යයෙන් ද්‍රව්‍යයට වෙනස්. ඒ ද්‍රව්‍යයට නිශ්චිත අගයක් තියෙනවා. ඔයාලා දැන් දකිනවා ද්‍රව්‍ය කීපයක විශිෂ්ට තාපදාරිතා. ජලයේ ගත්තොත් 4200යි. අපිට ගණන් හදනකොට නිතරම ඕනි වෙන්නේ මෙන්න මේ අගේ තමයි. බලන්න ඉස්සරහට අපි ගණන් හදනවා. ඒ ජලයේ විශිෂ්ට තාපදාරිතාව
නිතරම ඕනේ වෙනවා. වගේම යකඩ වල 460යි, ඇලුමිනියම් වල 900යි, තඹ වල 400යි, සිංක් 380යි, රසදී 140යි, ඊයම් 130යි. ඔයාලා මෙව්වා කටපාඩම් කරගන්න එහෙම යන්න අවශ්‍ය නැහැ. ගණන් හදනකොට මේ විශිෂ්ට තාපදාරිතාව දෙනවා ඔයාලට. ගාන ළඟම විශිෂ්ට තාපදාරිතාව කීයද කියලා දෙනවා. ඒ නිසා කටපාඩම් කරගන්න යන්න එපා. ද්‍රව්‍යයෙන් ද්‍රව්‍යයට විශිෂ්ට තාපදාරිතාව වෙනස් කියන එක විතරක් මතක තියාගන්න. හරි. දැන් අපි බලමු තාප ප්‍රමාණය සෙවීම. තාප ප්‍රමාණය සොයන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ යම් ද්‍රව්‍යයක් ලබාගත් තාප ප්‍රමාණය හෝ පිටකල තාප ප්‍රමාණය ලබාගත්තු අපි රත් කරොත් තාපය ලබා ගන්නවා. ඒක සිසිල් වෙන්න ඇරියොත් තාපය පිට කරනවා. මේ අවස්ථා දෙකේදීම ලබාගත් තාපය හෝ පිටකල තාප ප්‍රමාණය සොයන්න අපි සමීකරණයක් පාවිච්චි කරනවා. ඒක තමයි තාප ප්‍රමාණය සමානයි ස්කන්ධයේ ගුණ කිරීම විශිෂ්ට තාපදාරිතාව ගුණ කිරීම උෂ්ණත්වය ඉහළ නැගී ප්‍රමාණය. එතකොට මේකේ සමීකරණය අපි Q සමානයි mc θ කියලා පාවිච්චි කරනවා. ඔයාලට මතක ඇති කලින් පාඩමේදී තාප විපර්යාස පාඩමේදී අපි අර ශක්ති සටහන් යන්නේ. ඒ පාඩමේදීත් අපි මේ සමීකරණය කතා කරන්නේ Q සමානයි mc θ කියන එක. එතකොට මම කිව්වේ අපිට ඉදිරියේදී මේක ආපහු පාවිච්චි කරන්න වෙනවා කියලා. ඔන්න මෙතනදී අපි මේ වැඩේ කරනවා. තාප ප්‍රමාණය හොයන්න Q සමානයි mc θ කියන සමීකරණේ භාවිතා කරනවා. හරි. දැන් ඔයාලා ගණන් හදනකොට දිග සමීකරණේ ලියලියා ඉන්න ඕනේ. සමීකරණේ මතක තියාගන්න. අපි ගණන් හදනකොට Q සමානයි mc θ කියන සමීකරණය ආදේශ කරලා තමයි ගණන් හදන්නේ. තාප ප්‍රමාණය Q වලින් සංකේතවත් කරනවා මනින ඒකකයේ ජූල්. M කියන්නේ ස්කන්ධේ මනින්නේ කිලෝග්‍රෑම් වලින්. C කියන්නේ සිම්පල් C විශිෂ්ට තාපදාරිතාව මයිනවා කෙල්විනේට කිලෝග්‍රෑමයට ජූල් වලින් හෝ සෙල්සියස් අංශකයට කිලෝග්‍රෑමයට ජූල් වලින් අපිට ඔය ඒකක දෙකම පාවිච්චි කරන්න පුළුවන් දෙකෙන් කෝක හරි. එතකොට උෂ්ණත්ව වෙනස අපි විශිෂ්ට තාපදාරිතාවට කෙල්වින් කියලා පාවිච්චි කරා නම් උෂ්ණත්ව වෙනස කෙල්වින් වලින් සෙල්සියස් අංශක කියන එක ගත්තා නම් සෙල්සියස් අංශක වලින් අපි ගොඩක් ගණන් හදනකොට මේක සෙල්සියස් අංශක කියන එක තමයි භාවිතා වෙන්නේ උෂ්ණත්ව වෙනස හොයන්න. හරි. අපි ඊට පස්සේ බලමු මේ තාප ප්‍රමාණය ආශ්‍රිත ගැටලු. මම කිව්වේ ලබාගත් තාප ප්‍රමාණය හෝ පිටකල තාප ප්‍රමාණය ආශ්‍රිත ගැටලු විසඳන්නේ කොහොමද කියලා බලමු. හරි. දැන් බලන්න උෂ්ණත්ව වෙනස දී ඇති විට සිදු උෂ්ණත්ව වෙනස දී ඇති විට මෙතන ප්‍රශ්නයකට තියෙනවා මෙහෙම ජලයේ කිලෝග්‍රෑම් 5ක උෂ්ණත්වය කෙල්වින් 50කින් නැංවීමට අවශ්‍ය තාප ප්‍රමාණය සොයන්න. ජලය කිලෝග්‍රෑම් 5ක උෂ්ණත්වය කෙල්වින් 5කින් නැංවීමට අවශ්‍ය තාප ප්‍රමාණය සොයන්න. ඔන්න ජලයේ විශිෂ්ට තාපදාරිතාව 4200යි කියලා දෙනවා. හරි ඔය විදිහට දෙනවා විශිෂ්ට තාපදාරිතාව. එහෙනම් දැන් අපිට කරන්න තියෙන්නේ අර Q සමානයි mc θ කියන සමීකරණයට අර දත්ත ටික ආදේශ කරලා ගණනය කරගන්නයි දෙන්නේ. බලන්නකො. m කියන්නේ කිලෝග්‍රෑම් 5යි දීලා තියෙනවනේ. c කියන්නේ 4200යි. දැන් මෙතන කෙලින්ම උෂ්ණත්ව වෙනස θ දීලා තියෙනවා 50යි කියලා. ඒ කෙල්වින් 50කින් නංවන්න කියලානේ කිව්වේ. එතකොට මේ ටික සුළු කරගත්තාම උත්තරය ඇවිල්ලා තියෙනවා. ඔයාලට පේනවා. දැන් සුළු කර ගැනීම ලේසියි. ඔයාලට ගණන් පුළුවන් නේ. ඊළඟට බලන්නකෝ. ආරම්භක උෂ්ණත්වයයි අවසාන උෂ්ණත්වයයි දෙක තමයි දීලා තියෙන්නේ. දැන් අතන ඉස්සෙල්ලා ගානේ කෙලින්ම උෂ්ණත්ව වෙනස දුන්නානේ. දැන් ඒක ගණන් වර්ගයක්. තව ගණන් වර්ගයක් තමයි ආරම්භක උෂ්ණත්වයයි අවසාන උෂ්ණත්වයයි දෙනවා. එතකොට අපි උෂ්ණත්ව වෙනස හොයා ගන්න ඕනේ. ඊයම් කැබැල්ලක ස්කන්ධයේ ග්‍රෑම් 150යි. එහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 25 සිට 65 දක්වා ඉහළ නැංවීමට අවශ්‍ය තාප ප්‍රමාණය සොයන්න කියලා කියන්නේ. ඔන්න ඊයම් වල විශිෂ්ට තාපදාරිතාවක් දීලා තියෙනවා. ඔන්න ඒකකය. සෙල්සියස් අංශකයට කිලෝග්‍රෑමයට ජූල් තමයි මෙතන අරන් තියෙන ඒකකේ. ගන්න තිබ්බේ සෙල්සියස් අංශක වලින්නේ. එතකොට ඒකකයත් ඒ විදිහට අරන් තියෙනවා විශිෂ්ට තාපදාරිතාවේ. දැන් ආදේශ කරනවා. දැන් මෙතන ග්‍රෑම් 150යිනේ.
එතකොට මේක කිලෝග්‍රෑම් බවට හරවලා තමයි අපි සමීකරණයට ආදේශ කරන්න ඕන. ග්‍රෑම් වලින් සමීකරණයට ආදේශ කරන්නේ නෑ. ස්කන්ධේ කිලෝග්‍රෑම් වලින් තමයි ආදේශ කරන්නේ. දැන් මේකේ නා කිලෝග්‍රෑම් 0.15යි කියලා ආදේශ කරලා තියෙනවනේ. අපිට පුළුවන් මේක 150 බෙදීම 1000 කියලා ගන්න. එකපාර අර ඒක සුළු කරලා අරගෙන ආදේශ කරන්න ඕනේ. අපිට වඩා පහසුයි මේක 150 බෙදීම 1000 කියලා ආදේශ කරනකොට ওই බිඳුව වලට බිඳු කැපිලා ගිහිල්ලා ඕක ලේසියෙන් සුළු වෙලා එනවා. හරි. ඊට පස්සේ විශිෂ්ට තාපදාරිතාව 130යි. ඔන්න උෂ්ණත්ව වෙනස අපි හොයා ගන්න ඕනේ. 65 ඉඳන් 25ක් අඩු කරලා ඒක ආදේශ කරලා තියෙනවා. එහෙනම් 65 25ක් අඩු කරපුවම 40යි. උඩ අවසාන උත්තරේ ජූල් 780යි කියලා ඇවිල්ලා තියෙනවා. ඔන්න තවත් ගණන් වර්ගයක්. ආරම්භක උෂ්ණත්වයේ පමණයි දීලා තියෙන්නේ. අවසාන උෂ්ණත්වයේ දීලා නැහැ. අවසාන උෂ්ණත්වයේ තමයි අහන්නේ. ඒක හොයාගන්න දීලා තියෙන තාප ප්‍රමාණය. මේ ලබාගත් තාප ප්‍රමාණය කොච්චරයිද කියලා දීලා තියෙනවා. තවත් ගණන් වර්ගයක්. බලමු අපි ඒක. මේකේ කියලා තියෙනවා සෙල්සියස් අංශක 50 උෂ්ණත්වයේ. ඒක තමයි θ1. ඇති යකඩ කිලෝග්‍රෑම් 15කට ජූල් 5000ක තාප ප්‍රමාණයක් දුන්නාම අවසාන උෂ්ණත්වය θ2 කොපමණද කියලා. දැන් බලමු ගාන සුළු කරලා තියෙන විදිය Q සමානයි mc θ. Q වලට 5000යි ජූල්, m කියන්නේ කිලෝග්‍රෑම් 15යි, c කියන්නේ 460යි, θ අවසාන උෂ්ණත්වය නේ අපි දන්නේ නැහැ. සමීකරණයට ආදේශ කරා θ2 අඩු කිරීම θ1 කියලා. දැන් 5000යි මෙතන සුළු කරලාම අරගෙන තියෙනවා 460 15 ගුණ කරලා 6900යි. ඊළඟට අපි θ1 දන්නවනේ. ඒක සමීකරණයට ආදේශ කරලා තියෙනවා. බලන්න ඊට පස්සේ සුළු කරලා තියෙන විදිහ. හරි. අර වරහන ඇතුලේ තියෙන එක ගුණ කරලා අරන් තියෙන ඊළඟ පියවරේදී 6900යි θ අරගෙන θ2 අරන් 6900 50න් ගුණ කරලා අරන් තියෙනවා. හරි. ඊට පස්සේ මොකද මේක අපි කරන්නේ θ2 එහා පැත්ත ඉතුරු කරලා 345000 මෙහා පැත්තට ගෙනත් තියෙනවා. අරගෙන මේ දෙන්න එකතු කරා. ඊට පස්සේ θ2 හොයන්න 6900න් බෙදුවා. බෙදපුවාම උත්තරය ඇවිත් තියෙනවා θ2 50.7යි. ඒ කියන්නේ අවසාන උෂ්ණත්වය සෙල්සියස් අංශක 50.7යි කියලා. හරි. දැන් ඊට පස්සේ බලන්නකො. ජලයේ වැනි ද්‍රව්‍යයක් බඳුනක් තුල රත් කිරීමේදී අවශ්‍ය මුළු තාප ප්‍රමාණය. දැන් ජලය බඳුනකට දාලා රත් කරනකොට දැන් ජලය බඳුනක් තුල රත් කරනවා කියන එක දැන් මෙතනදී අපිට සිදු වෙනවා ජලයේ ලබාගත් තාප ප්‍රමාණය සහ බඳුන ලබාගත් තාප ප්‍රමාණය කියන දෙකේ එකතුව ලබා ගන්න. මොකද බඳුනකට දාලා රත් කරනකොට ඒ ලබා ගන්න තාපය වැය වෙනවා බඳුන රත් වෙන්න. ඒ වගේම බඳුන ඇතුලේ තියෙන ජලය රත් වෙන්න. එහෙනම් අපිට මේ තාප ප්‍රමාණ දෙකම සලකන්න වෙනවා වෙන වෙනම ගණනය කරලා එකතු කරලා ගන්න වෙනවා ලබාගත් මුළු තාප ප්‍රමාණය හොයන්න. බලමු අපි. ජලයේ කිලෝග්‍රෑම් 2ක් ඇලුමිනියම් බඳුනක දාලා තියෙනවා. කෙලින් මොන ජලයේ කිලෝග්‍රෑම් 2ක් කියලා තියෙනවා. ජලයේ සහිත බඳුනේ ස්කන්ධය කිලෝග්‍රෑම් 3යි. එහෙනම් අපිට හොයාගන්න පුළුවන් බඳුනේ පමණක් ස්කන්ධය කීයද කියලා 3න් 2ක් අඩු කරා කිලෝග්‍රෑම් 1යි බඳුනේ පමණක් ස්කන්ධය. ඊළඟට කියනවා ජලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 30යි. බඳුනේ ඇති ජලය නටන තෙක් රත් කිරීමට අවශ්‍ය තාප ප්‍රමාණය සොයන්න. ඔන්න තව තැනක්. අවසාන උෂ්ණත්වය දීලා නැහැ. නටන තෙක් රත් කිරීමට. එහෙනම් අපි දැනගන්න ඕනේ ජලය නටන උෂ්ණත්වය කීයද කියලා. හොඳට මතක තියාගන්න මෙන්න මෙහෙම තමයි විභාගයට ගණන් එන්නේ. ඕක 100 දුන්නා නම් එහෙම ටක් ගාලා අඩු කරලා ගන්න පුළුවන්. අපි දන්නවනේ ජලය නටන උෂ්ණත්වය සෙල්සියස් අංශක 100යි කියලා. එතකොට දැන් ඔයාලට වරදින්න තියෙන තවත් තැනක්. කෙනෙක් දන්නේ නැත්නම් ජලය නටන උෂ්ණත්වය කීයද කියලා ඔන්න ගාන හදා ගන්න බෑ. එහෙනම් අපි දැනගන්න ඕනේ ජලයේ නටන උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 100යි කියලා. ඔන්න එහෙනම් ඇලුමිනියම් වල ජලයේ විශිෂ්ට තාපදාරිතා දීලා තිනවා. බඳුනේ ස්කන්ධය හොයාගෙන තියෙනවා. ජලයේ නටන උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 100යි. දැන් මේවා මේ මම දුන්නු දේවල්නේ. ඔය බඳුනේ ස්කන්ධය කීයද ජලයේ නටන විතර උෂ්ණත්වයේ කීයද ඕව ගාන දෙන්නේ නැහනේ. අර උඩ ගාන විතරයි දෙන්නේ. ගාන දීලා විශිෂ්ට තාපදාරිතා දෙක දෙනවා එච්චරයි. ඉතුරු හරිය අපි හොයාගන්න ඕන දේවල්.
හරි. දැන් එහෙනම් අවශ්‍ය මුළු තාප ප්‍රමාණය හොයනවා අපි. බඳුන ලබාගත් තාපය එකතු කිරීම ද්‍රවයේ ලබාගත් තාපය කියලා එකපාර අපි සමීකරණේ ලියනවා. ලියලා දෙකට වෙන වෙනම mc තීට ආදේශ කරනවා. එතකොට බඳුන ගත්තාම බඳුනේ කිලෝග්‍රෑම් 1 ගුණ කිරීම තාපද විශිෂ්ට තාපධාරිතාව 900යි. උෂ්ණත්ව වෙනසට ගන්නවා 100 අඩු කිරීම 30. ද්‍රවය ගත්තාම කිලෝග්‍රෑම් 2යි 4200 ගුණ කිරීම එතනත් 100 අඩු කිරීම 30. එහෙනම් මේ දෙක වෙන වෙනම සුළු කරගෙන අවසාන උත්තරේ ලබාගෙන තිනවා ජූල් වලින් 651000යි කියලා. ඒ කියන්නේ කිලෝ ජූල් වලට හරවලා තිනවා 651යි කියලා. මේක අපි තේරුම් ගන්න ඕන දෙයක් තමයි මෙහෙම වුණාම බඳුර ලබා ගන්නා තාප ප්‍රමාණය සහ ද්‍රව්‍ය ලබා ගන්නා තාප ප්‍රමාණය දෙකම හොයන්න ඕනේ. අවශ්‍ය මුළු තාපය හොයන්න. ඒ වෙලාවට ද්‍රව්‍යයේ ස්කන්ධය වෙනම ගන්න ඕනේ, බඳුනේ ස්කන්ධය වෙනම ගන්න ඕනේ. ඒ ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ. හොඳයි. එහෙනම් දැන් අපි මෙතෙක් වෙලා කතා කරපු දේවල් දැන් අපි ඊයේ කතා කරා තාපය ආශ්‍රිත සිද්ධාන්ත ටික. ඊළඟට අද කතා කරා තාපය ආශ්‍රිත ගණනය කිරීම ටික. මම ඔයාලට සමීකරණ කියලා දුන්නා. එතකොට කොහොමද ඒවා විසඳන්නේ කියලා දුන්නා. එහෙනම් දැන් ඔයාලා මේක තේරුම් ගත්තාද කියලා බලන්න මම ප්‍රශ්න වගේක් දාලා තියෙනවා. දැන් මෙන්න මේ ප්‍රශ්න ටිකට උත්තර හොයන්න ඕනේ. එහෙනම් මම පොඩි වෙලාවක් දෙන්නම් මේ ටිකට උත්තර හොයන්න. අර කියපු සමීකරණය. දැන් මේකේ ආදේශ කරන්න වෙන සමීකරණය මොකක්ද සඳුනි මේ ගණන් ටික හදනකොට අපිට? Q සමානයි MC තීටා. ඔව් Q සමානයි MC තීටා කියන සමීකරණය තමයි මේ ගණන් ටික හදනකොට ආදේශ කරන්න වෙන්නේ. එහෙනම් අපි හදමු ගණන් ටික. ගණන් 4යිනේ තියෙන්නේ. තමයි මම පළවෙනි ගානේ ඉඳලම හදනවා. මේ බැරි වෙච්ච කට්ටිය බලා ගන්න හදපු කට්ටිය තමුන්ගේක හරිද කියලා බලන්න. Q සමානයි MC තීටා. ඔයාලට බෝඩ් එක පේනව නේද ළමයි? සඳුනේ බෝඩ් එක පේනව නේද? ඔව් ටීචර් පේනවා. හරි. මම පළවෙනි ගානේ නම් හදනවා. හරි. දැන් පළවෙනි ගානේ ස්කන්ධයේ මධ්‍යසාර කිලෝග්‍රෑම් එකක් එහෙනම් මෙතෙන්ට ආදේශ කරනවා 1. හරි. ඊළඟට මධ්‍යසාරයේ විශිෂ්ට තාපධාරිතාව 2500යි කියලා දිනවා. මම ඒකක නැතුව ආදේශ කරන්නම් මේක ටිකක් ඔයාලට ගාන හදන එක පැහැදිලි වෙන්න. ඉලක්කම් පැහැදිලි වෙන්න ඒකක නැතුව ආදේශ කරන්න. ඊළඟට කෙල්වින් 10කින් ඉහළනම් මොනවා කියන්නේ? එහෙනම් මෙතන 10යි. දැන් මේක සුළු කරගත්තාම පේනවා හැමෝටම උත්තරය එනවා 25000යි ජූල් කියලා. 25000යි ජූල්. එතකොට අවසාන උත්තරේට නම් අපි අනිවාර්යයෙන්ම ඒකකය දාන්න ඕනි ළමයි. අර මැද්දේ ගානේදී ඒකක නැතුව ආදේශ කරාට අවසාන උත්තරයට ඒකක තියෙන්නම ඕනි. ගණන් හදනකොට උනත් එක තැනක හරි ඒකක නැති වුණොත් ලකුණු අඩු වෙනවා. හරි. හරි ළමයි දැන් දෙවෙනි ගාන බලමු. හරි. ඒකේ සමීකරණය ලියමු අපි. Q සමානයි MC තීටා. හරි. දැන් ඒකේ කියනවා සිංකැබල් ස්කන්ධයේ ග්‍රෑම් 10යිනේ. පංකුව 10 බෙදීම 1000 කියලා ආදේශ කරන්න පුළුවන්. සිංක් වල විශිෂ්ට තාපධාරිතාව දීලා තියෙනවා අපිට 380යි කියලා. හරි? 380යි. ඊළඟට තීටා එනවා 40 අඩු කිරීම 25. මම එකපාර 40 25ක් අඩු කරලා මෙතන 15යි කියලා ලියන්නම්. 40 අඩු කිරීම 25. එතකොට උත්තරය 15යි. සුළු කරමු අපි. මේ උඩයි යටයි දෙක මේ බිංදු කපනවා කියන්නේ 10න් බෙදනවා කියන එක. හරි. දැන් අවසානයේ ඉතුරු වුණා ඉරට උඩින් 38 ගුණ කිරීම 15 ඉරට යටින් 10 38 15ෙන් ගුණ කරපුවාම 570යි. ඉරට යටින් තියෙනවා 10. එහෙනම් සුළු කරගත්තාම උත්තරය ජූල් 57යි. ජූල් 57යි. මේක ඔයාලට ඇවිල්ලා තිබ්බා. බැරි වෙච්ච කට්ටිය ඉන්නවනම් බලා ගන්න. හරි. මම දැන් පළවෙනි මේ ගණන් දෙක මකන්නම් ළමයි. ඔයාලා දැක්කනේ සුළු කරපු එක. මම මේ දෙක මකනවා දැන්.
हाँ टीचर। හරි. තුන්වෙනි ගාන බලමු අපි. ඒකෙන් q සමානයි mc θ. ඒකෙදින් තියෙනවා දැන් කියනවානේ මෙහෙම සෙල්සියස් අංශක 50 උෂ්ණත්වය ඇති ඊයම් කිලෝග්‍රෑම් 0.5කට ජූල් 2500ක් දුන්නාම අවසාන උෂ්ණත්වය නැහනේ අපි අවසාන උෂ්ණත්වය දන්නේ නැහැ. එහෙනම් මේකෙදින් අපි ගමු මෙහෙම. හරිද? තාප ප්‍රමාණය 2500යි මම මේ පැත්තේ 2500 ලියනවා. පේන හරි. මෙන්න පේන. 2500යි. හරිද? එහෙනම් m ස්කන්ධය දැන් මේකේ දීලා තියෙන 0.5යි කියලානේ. මම මේක ලියන්නම් 500 බෙදීම 1000 කියලා. හරි දශම වලින් නැතුව කිලෝග්‍රෑම් 0.5යි කියලා කියන්නේ කිලෝග්‍රෑම් භාගයයි කියන එකනේ ග්‍රෑම් කියන්නේ 500යි. එහෙනම් මම 500 බෙදීම 1000 කියලා ආදේශ කරා. C 130යි. හරි ඊළඟට θ උෂ්ණත්ව වෙනස දීලා නැහැ අවසාන උෂ්ණත්වය අහන්නේ. මම අවසාන උෂ්ණත්වය θ කියලා අරගෙන එතකොට අපි θ 2 අඩු කිරීම θ 1 කියලානේ මම පැහැදිලි වෙන්නේ එහෙමම ලියන්නම්කො මේක θ 2 අඩු කිරීම θ 1. හරිද? ඊළඟ පේජියෙන් ආදේශ කරන්නම්කො. වැඩියෙන් පැහැදිලි වෙන්න ඔයාලට. හරි. දැන් θ 2නේ අපිට ඕනෙන්නේ. හරි? θ 2 තමයි ඕනි. θ 1 දීලා තියෙනවා. 50 තියෙන එක කියලානේ කියන්නේ. හරි? දැන් ඊට පස්සේ සුළු කරගමු. දැන් මේක ගණන් සුළු කරගන්න ඔයාලට පුළුවන්. ඔයාලා ගණන්කාරයෝනේ. මම කරපු දේ තේරුණානේ නේද? උඩයි යටයි දෙකම 10න් බෙදපු එක මම කරේ ඈ. 10න් 10න් බෙදුවා. දැන් මේ පැත්තේනවා 2500යි. එහා පැත්තේ 13 වරක් 5 65යි. 65 ලීවා වරහන් ඇතුලේ තියෙනවා θ 2 අඩු කිරීම 50 කියලා. හරි? දැන් මේ පැත්තේ සුළු කරගන්නවා 65 θ 2 එහෙනම් 65යි θ 2 අඩු කිරීම 65 50න් ගුණ කරපුවම 3250යි. හරි? මේ පැත්තේ සමානයි 2500යි. දැන් මේ 3250 මේ පැත්තට ගේනවා. 2500 එකතු කිරීම 3250 සමානයි 65යි θ 2. දැන් අපි කරන්න ඕනේ θ 2 හොයන්න මේ පැත්ත එකතු කරලා 65න් බෙදන්න ඕනේ. මේ පැත්ත එකතු කරපුවම වෙනවා 5750 ඉලක්කම් එකතු කරගන්න ඔයාලා. හරි? දැන් θ 2 හොයන්න 5750 බෙදීම 65. හරි? මේක සුළු කරගත්තාම උත්තරේ එනවා 88.46යි කියලා. 88.46යි. 88.46යි. අපි ගාන හදන්න ගත්තේ සෙල්සියස් අංශක වලින්නේ. සෙල්සියස් අංශක. θ 2 ඒ කියන්නේ අවසාන උෂ්ණත්වයේ සමානයි. විතර පැහැදිලි මදිද ඔයාලට? මම පොඩ්ඩක් ඉලක්කම් පුංචි කරලා ලියන්නම්කෝ. හරි. සුළු කරපු විදිහ තේරුණා නේද ළමයි? ගුණ කරපු ඒවා බෙදපු ඒවා එකතු කරපු ඒවා හිමින් සැරේ කරගන්න සුළු කරපු විදිහ තේරුණාද කියලා මට කියන්න බලන්න. ඔව් ටීචර්. බෝඩ් එක මකන්න දෙනවා. හරි. හතරවෙනි ගාන බලමු. හරි. ඒකේ කියනවානේ ජලයේ කිලෝග්‍රෑම් කලින් වගේම අපි Q සමානයි mc θ. දැන් මේකෙදින් පුතේ අපිට වෙනවා ගණන් දෙකක්. හරි? මේකෙදින් ගණන් දෙකක් හදන්න වෙනවා. මොකද ජලයේ ලබාගත් තාප ප්‍රමාණය සහ බඳුන ලබාගත් තාප ප්‍රමාණය වෙන වෙනම හොයන්න වෙනවා අපිට.
ඒක අපි මෙහෙම කරමු. හරි? මුළු තාප ප්‍රමාණය. මම ඒක ඉස්සරලාම ලියලා ඉන්නකො මේ සමීකරණය. හරි? Q සමාන mc θ ලියන්න කලින් මුළු තාප ප්‍රමාණය සමානයි ජලය ලබාගත් තාපය. ජලය ලබාගත් තාප ප්‍රමාණය එකතු කිරීම බඳුන ලබාගත් තාප ප්‍රමාණය. එහෙනම් ඒකෙදින් අපි වෙන වෙනම සමීකරණ දෙක ලියනවා. ජලයට අපි Q සමානයි mc θ. ජලයට වෙනම දාන්න ඕනේ. මෙහෙම ලියමු අපි කෙටියෙන්. හරි? වෙන වෙනම mc θ ආදේශ කරන්න ඕනේ. හරි? දැන් ජලය ගත්තහම ජලයේ ග්‍රෑම් 500යිනේ. හරි? 500 බෙදීම 1000 ගුණ කිරීම ජලයේ 4200යි ගුණ කිරීම උෂ්ණත්ව වෙනස 25 ඉඳන් නටන තෙක්. එහෙනම් මම එකපාරම පුතේ මෙතෙන්ට 75 කියලා ආදේශ කරන්නම් එකපාරම 75 කියලා ආදේශ කරා. හරි? දැන් බඳුනට දාපුවම මුළු ස්කන්ධයේ කිලෝග්‍රෑම් 1යි හින්දා බඳුනේ පමණක් 500යි. කීයද තියෙන්නේ? ඒකේ 400යි නේ. මෙතෙන්ට එනකම් පැහැදිලිද කියලා කියනකො මම මේ ආදේශ කරපු තැනට එනකම් පැහැදිලිද? සඳුනි කවුරු හරි කතා කරන්න පුතේ මම මේ ආදේශ කරපු තැනට එනකම් පැහැදිලිද කියන්න? ඔව් ටීචර්. හරි එහෙනම් සුළු කරමු අපි දැන් එවිත් තියෙනවා 50 ගුණ කිරීම 42 ගුණ කිරීම 75. තේනවනේ? 50 ගුණ කිරීම 42 ගුණ කිරීම 75. ඔන්න ඔය කොටස සුළු කරගත්තාම එනවා මේ උත්තරය. සුළු කරලා බලන්න පුතේ ඔයාලා. හරි? ඔන්න උත්තරේ එනවා ඔය කොටස සුළු කරගත්තාම. හරි? ඊළඟට ඉතුරු වෙනවා ඒකේ ඉතුරු වෙනවා 50 ගුණ කිරීම 4 ගුණ කිරීම 75. ඒ කියන්නේ 200 ගුණ කිරීම 75. 75 ඒවා 4ක් කියන්නේ 300යි. එතකොට 300 ඒවා 5. 300 ඒවා 5ක් කියලා කියන්නේ 6000යි නේ. උත්තරේ දෙන්නේ. මම හදාගන්න ටිවිච් එක වැඩි 50 4ක් 200යි. 200 ගුණ කිරීම 75. 75 දෙක 150යි. 150යි බිලි දෙක. 15000යි. 50 4ක් 200යි. ගුණ කිරීම 75යි. බිලි දෙක අතට එනවා 75 ඒවා දෙකක් 150යි. 15000යි. හරිද පුතේ එතන? මෙතන එනකන් තේරුණාද? ඔව් ටීචර්. හරි එහෙනම් අපි එකතු කරමු උත්තරේ. අගට එනවා 500යි. හරි? ඊට පස්සේ එනවා 5යි 7යි 12යි 5යි 1යි 6යි 1යි 7යි 1යි 172යි 500යි ජූල්. පැහැදිලිද ළමයි? 172යි 500යි. පැහැදිලිද? ගාන තේරුණාද? ඔව් ටීචර්. හරි. පේනවනේ හැමෝටම නේ? හරි. උෂ්ණත්වයේ මානන අන්තර්ජාතික ඒකකේ මොකක්ද ඉස්සරට එන්නේ? කතා කරමු කවුරු හරි කෙනෙක් ඉක්මනින්. කෙල්වින්. කෙල්වින්. උෂ්ණත්වයේ මානන අන්තර්ජාතික ඒකකයේ කෙල්වින් වන අතර තාප ප්‍රමාණය මානන අන්තර්ජාතික ඒකකය ජූල්. ජූල්. නිරපේක්ෂ ශුන්‍ය සමාන වන්නේ සෙල්සියස් කීයද? ජූල්. නිරපේක්ෂ ශුන්‍ය සමාන වන්නේ සෙල්සියස් සෙල්සියස්. අපි ඉස්සෙල්ලා හෙව්වා. ජූල්.
නිරපේක්ෂ ශුන්‍ය සමාන වන්නේ සෙල්සියස් කීයටද කලින් හෙව්වා? ඍණ 273. ඍණ 273ට ඍණ 273ට গুপ্ත තාපය ලබා ගැනීමේදී මොකද්ද නොවෙන්නේ මොකද්ද වෙන්නේ? গুপ্ත තාපය ලබා ගැනීමේදී වෙලා යන නිසා පුතේ මම කියන්නම් ඈ. උෂ්ණත්වය වෙනස් නොවන අතර භෞතික තත්වයේ වෙනස් වේ. මතකද? අපි අර කීවා මේ ඝනයක් ද්‍රව වෙනකොට ද්‍රවයක් වාෂ්ප වෙනකොට උෂ්ණත්වයේ වැඩිවීමක් සිදු නොවෙනකොට ලබා ගන්න තාපයෙන් ගුප්ත තාපය කියලා කිව්වේ. භෞතික තත්වයේ වෙනස් වෙනවා. ඝනය ද්‍රවයේ බවට පත් වෙනවා නැත්නම් ද්‍රවයේ වාෂ්ප බවට පත් වෙනවා. එතකොට භෞතික තත්වයේ වෙනස් වෙනවා උෂ්ණත්වයේ වෙනස් වෙන්නේ නැහැ. මාධ්‍ය බලපෑමක් නොමැතිව තාපය ගමන් කරන ක්‍රමය අපි ඊයේ කතා කරේ. මාධ්‍ය බලපෑමක් නොමැතිව තාපය ගමන් කරන ක්‍රමේ සංක්‍රමණ ක්‍රම තුනේ සංවහනය, විකිරණය සූර්යාගෙන් අපිට තාපය ලැබෙන්නේ විකිරණ ක්‍රමයට. මාධ්‍ය බලපෑමක් නොමැතිව තාපය ගමන් කරන්න විකිරණය මගින් සංවහනයට සහ සන්නයනයට දෙකටම මාධ්‍ය අවශ්‍යයි. මාධ්‍ය අංශ තුنين තමයි තාපය ගමන් කරන්නේ. විකිරණයෙන් තමයි මාධ්‍ය බලපෑමක් නොමැතිව තාපය ගමන් කරන්නේ. විශිෂ්ට තාප ධාරිතාව අඩු වස්තු. දැන් මෙතන සෙමෙන් ඉක්මනින් කියන වචන දෙකයි හිස්තැන් දෙකට එන්න ඕනේ. විශිෂ්ට තාප ධාරිතාව අඩු වස්තු කොහොමද රත් වෙන්නේ? වේගය. ඔව් ඉක්මනින් රත් වන අතර විශිෂ්ට තාප ධාරිතාව වැඩි වස්තු සෙමෙන් රත් වේ. විශිෂ්ට තාප ධාරිතාව අඩු වස්තු ඉක්මනින් රත් වෙනවා. විශිෂ්ට තාප ධාරිතාව වැඩි වස්තු සෙමෙන් රත් වෙනවා. හොඳයි පුතේ මේක ඔයාලගේ අභ්‍යාසයේ පළවෙනි ප්‍රශ්නයයි මම සාකච්ඡා කරේ. ඔයාලා හැමෝම අභ්‍යාසයෙන් සම්පූර්ණයෙන් උත්තර ලියන්න. ඒ අතරේ මම තව ප්‍රශ්න ටිකකුත් දෙනවා. ඒ ටිකටත් උත්තර ලියන්න. ඔයාලගේ මීට කලින්ම තවත් අභ්‍යාස තියෙනවා. ඔක්කොටම ඒවා උත්තර ලියන්න. ඒ ලියනකොට ඔයාලට තව තවත් මේක පැහැදිලි වෙයි, පුළුවන් වෙයි. එහෙනම් මම හිතනවා ඔයාලා උත්තර දුන්නු විදිහ අනුව මේ සම්පූර්ණ පාඩම තේරුම් ගන්න ඇති කියලා. හරි? පොතේ තියෙන සියලුම අභ්‍යාස වලට උත්තර ලියන්න ගණන් හදන්න. ඒ අතරතුරේ මම දෙන අභ්‍යාසත් කරන්න. හොඳයි එහෙනම් අදට අපි පාඩම නතර කරමු. හැමෝටම ආයුබෝවන්.